මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. දොළහයි 45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය භද්‍රජිත් සෞම්‍ය. පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතීන්ට කඩිනමින් යුක්තිය ඉටු විය යුතු බව අගරාධගුරු හිමිපාණෝ අවධාරණය කරති. අන්තවාදයට එරෙහිව එක්වන්නේයි හසන් මෞලානා මෞලවිතුමා සමස්ත මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලයි. පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශන ජනාධිපති කොමිසමේ නිර්දේශ කඩිනමින් ක්‍රියාවට වරාය නගර ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙතුම්පතට අදාළව අතරමැදි පාර්ශව සහ පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීම් අද. වරාය නගරේ ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා නීතිය බව අධිකරණ ඇමතිවරයා අවධාරණය කරයි. ඇස්ට්‍රාසෙනිකා එන්නත්කරණයේ කිසිසේත් අත්හිටුවා නැතැයි සෞඛ්‍ය ඇමතිනිය කියයි. මින් ඉදිරියට කිසිදු ක්‍රීඩාවකට දේශපාලන මැදිහත්වීම සිදුවීමට ඉඩ නොතබන බවට ක්‍රීඩා ඇමතිවරයාගෙන් ප්‍රතිඥා. සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් කඩිනමින් දිවයිනට. බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරජින අද 95 වන ජන්මදිනය සමරයි. පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 2ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ ප්‍රධාන දේව මෙහෙය කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේදී අද දහවල් පැවැත්විනි. කොළඹ අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ එහි ප්‍රධානත්වයේ දැරූහ. පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍යයේ යටපත් නොකර එය හෙළිදරව් කිරීම මනුෂ්‍යත්වයේ නාමයෙන් සිදුවිය යුත්තක් බව උන්වහන්සේ එහිදී පැවසූහ. ජාති ආගම් භාෂා ભેද නොතකා සමස්ත මානව සමාජයම ඒ සඳහා පෙළගැසිය යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ. එම ප්‍රහාරයේදී මහා සංඝරත්නයේ ප්‍රමුඛ බෞද්ධ ජනතාව කිතුණු ජනතාව සමග නිරතුරු රැඳෙමින් කිතුණු ජනතාව ශක්තිමත් කළ අන්දම අගරාධගුරු හිමිපාණෝ කෘතවේදීව සිහිපත් කළහ. ඉවසීම පෙරටු කරගනිමින් දැක්වූ එම සහාය හා සහෝදරත්වය කිසි දිනක අමතක නොකරන බවද උන්වහන්සේ සඳහන් කළහ. අන්තවාදය ලොවින් තුරන් කිරීම සඳහා සියලු දෙනා එක්වීමේ අවශ්‍යතාවද අගරාධගුරු හිමිපාණෝ අවධාරණය කළහ. මේ පාස්කු ඉරුදින ප්‍රහාරයට හැකි ඉක්මනින් යුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වී තිබෙනවා. ආගමික ජනකොට්ටාසයක් නියෝජනය කරන ආගමික නායකයෙකු ලෙස මමත් සමස්ත කතෝලික රදගුරු සමුළුවත් කතෝලික පූජක පැවිදි සියලු දෙනා මේ ඛේද වාචකයේ සිදු දවසේ සිට ඊට මුහුණ දුන්නේ අපගේ ආගමික ශාස්ත්‍රවරයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට උගන්වා වදාළ ධර්ම ගුණයන් තුල පිහිටායි. මෙහිදී අපගේ අති ගෞරවනීය සංඝ රත්නය ප්‍රධාන සහෝදර බොදුණු ජනතාව අප සමග සිටමින් අප ශක්තිමත් කරමින් ඉවසීම සහ සමාව දීම පෙරටු කරගත් අපගේ ක්‍රියාපිළිවෙතට දැක් වූ අප්‍රමාණ සහාය සහ සහෝදරත්වය කිසි දිනක අප අමතක නොකරන බව මේ අවස්ථාවේ කෘතඥ පූර්වකව සිහිපත් කරනවා. මීට වසර 2කට පෙර අද වැනි දිනක සහරාන් නැමැති ත්‍රස්තවාදයා මෙරට සමස්ත මුස්ලිම් ප්‍රජාවට කළු පැල්ලමක් ඇති කළ බව එම අවස්ථාවට එක් වූ හසන් මෞලානා මෞලවිතුමා පැවසීය. ඔහුගේ එම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් සැමගේ පවුල්වලට සිය කනගාටුව පළ කළේය. තම ආගමික நாயකයා වන නබිනායකතුමා කිසිසේත්ම ත්‍රස්තවාදය අනුමත නොකළ බව මෞලවිතුමා සිහිපත් කළේය. පොලිසිය එමෙතුමාට අපි ස්තුතිය පොත කරනවා. අන්තවාදී කණ්ඩායම් කීපයක් තහනම් කරලා තියෙන්නේ. අන්තවාදී කණ්ඩායම් තහනම් කරාට උන්ගේ ප්‍රතිරූපය වෙනත් රූප වලින් එළියට එන්න ඉඩ කරලා තියෙනවා. එම නිසා මුස්ලිම් ප්‍රජාවගෙන් අපි ඉල්ලා සිටින එවැනි විදියට තහනම් කරපු කණ්ඩායම තවත් ක්‍රියාවලින් උන් ක්‍රියාත්මක කරනවා නම්
උන්ගේ මෙම අන්තවාදී ක්‍රියාව වහාම දැනුවත් කරන පොලිසියට කියන ආගමික නායකයන් අපි ඔක්කොම එකතු වෙමු. අත්වල බෙදගෙන මේ අන්තවාදය ඉවර කරන අපි මේ සටන් කරමු. එම නිසා මේ අන්තවාදී ක්‍රියාවලින් තවත් ඉන්නවනම් මුස්ලිම් ප්‍රජාවකින් ඉලා සිටින්නේ ඒ සියලුම අතහැරලා හොඳ ගෞරවනීය ශ්‍රී ලාංකීය පුරවැසියෙක් විදියට හොඳ ගෞරවනීය මුස්ලිම් භක්තියක විදියට ජීවත් වෙනට ඉදිරිපත් වෙන ඉල්ලා සිටිමින් එල්ටීරි ත්‍රස්තවාදයට වූ කරුණ අම්මාන් පිල්ලයන් අද හොඳ ශ්‍රී ලාංකීය පුරවැසියෙක් විදියට ඒ අභියාදයෙන් බිමට දාලා මේ ලංකාවේ නීති රීති පිළි අරගෙන මේ රාජ්‍යයේ අද හොඳ පුරවැසියෙක් විදියට ජීවත් වෙන්න පුළුවන් නම් උඹලාටත් පුළුවන් ඒ අන්තවාදී පැතුරුපයෙන් එළියට එන්න හොඳ මුස්ලිම් භක්තිකයෙක් වෙන්න කියලා ඉල්ලා සිටිමින් මීට වසර දෙකකට පෙර අදවැනි දිනක එම ප්‍රහාරය සිදු පෙරවරු 8:45ට එම ප්‍රහාරයෙන් මීගේ අය සිහිපත් කරමින් මෙරට සියලු දේවස්ථානවල විනාඩි 2ක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කෙරිණි. සීනුනාද කිරීමද සිදුවිය. පසුගිය රජය අන්තවාදයට එරෙහිව නිසි ක්‍රියාමාර්ග නොගැනීම පාස්කුරිදා ප්‍රහාරයට මගහෙළි කළ බව මහාචාර්ය රොහන් ගුණරත්න මහතා කියයි. 2009දී ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසුව එවකට පැවති රජය රට තුළ ආරක්ෂාව තර කරමින් ත්‍රස්තවාදයට යළි හිස එසවීමට ඇති සියලු මං අහුරා තිබිණි. එහෙත් පසුගිය රජය සමයේ එම වැඩපිළිවෙල පෙරටගෙන යාමක් සිදු නොවීය. මෙම අවසනාවන්ත සිද්ධියට ඒ හේතුව බව ජාතික ගුවන්විදුලියේ සුභාරතී වැඩසටහනට අද පෙරවරු එක් වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේය. පසුගිය රජයේ පාලකයන් තම වගකීම නිසි ලෙස ඉටු නොකිරීම පාස්කුරිදා ප්‍රහාරයට හේතුව බව වැඩසටහනට එක් වූ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය හරිගුප්ත රෝහණදුර මහතා පැවසීහ. පසුගිය පාලන සමයේ රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටී තිබිණි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 සැප්තැම්බර් මාසයේ මෙම ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළේය. ප්‍රහාරයට හේතු කරුණු හා ඊට වගකිවියුත්තන් පිළිබඳ එම කොමිසම මේ වන විට කරුණු රැසක් හෙළි කර තිබේ. එම කොමිසම අනාවරණය කළ කරුණු අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම ඉදිරියේදී සිදුවනු ඇත. කතෝලික සභාවද එම කරුණු අනුමත කර තිබේ. ප්‍රහාරයට වගකිවියුත්තන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම නීතිපතිවරයා දැනටමත් ආරම්භ කර ඇතැයි හරිගුප්ත රෝහණදීර මහතා පැවසීය. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ වැඩිදුර වාචික දේශන අද පැවැත්වේ. පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීම ඊයේ අවසන් විය. කෙටුම්පතට පක්ෂව අතරමැදි පාර්ශවල වාචික දේශන අද සිදුවේ. ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම් විභාගයට ගැනේ. පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා එම පෙත්සම් ගොනු කර තිබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. රෙජිස්ටර්ඩ් අන්රෙජිස්ටර්ඩ් ඕනම වාහනයකට පහසුම ලීසින් HDFC දැන් ඔබේ නිවසේ බැංකුවෙන්. කොළඹ වරාය නගරයේ ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ නීතිය බව ඇමති අලි සබ්රි මහතා අවධාරණය කරයි. එහි භූමිය මුළුමනින්ම ශ්‍රී ලංකා රජය සතු වේ. එම භූමියේ පූර්ණ අයිතිය නාගරික සංවර්ධන අධිකාරියට පවරමින් මේ වන විට ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති අතර වරාය නගර භූමිය කොළඹ දිස්ත්‍රික්කයට එක් කර තිබේ. එය චීනයේ කොටසක් බවට ඇතමුන් කරන ප්‍රකාශවල කිසිදු සත්‍යයක් නැත. එවැනි ප්‍රකාශ කරන්නේ සැබෑ තත්ත්වය පිළිබඳ කිසිවක් නොදන්නා අය බව අධිකරණ ඇමතිවරයා කියයි. ඇස්ට්‍රාසෙනිකා එන්නත්කරණය අත්හිටුවා නැතැයි ඇමති පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය. එහි පළමු මාත්‍රාව එන්නත් කළ අයට දෙවන මාත්‍රාව එන්නත් කිරීම ලබන මාස මුල් සතියේ ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඇමතිනිය සඳහන් කළාය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකවලට අනුව ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස සමාජගත වී නැතැයි ඇය අවධාරණය කළාය. අවශ්‍යතාව මත වතුරෝහල් මධ්‍යම රජයට පවරා ගන්නා බවද පවිත්‍රා වන්‍යාරච්චි ඇමතිනිය සඳහන් කළාය. දැනටමත් වතුරෝහල් 44ක් පවරාගෙන අවසන්ය. රෝහල් 484ක් දැනට වතු සමාගම් යටතේ පවතී. වතුවංශී රෝහල් පිළිබඳ දැඩි අවධානය යොමු කර ඇතැයි පැවසූ සෞඛ්‍ය ඇමතිනිය ඒවායේ පහසුකම් වැඩි දියුණු කරන බවද සඳහන් කළාය.
මින් ඉදිරියට කිසිදු ක්‍රීඩාවකට දේශපාලන මැදිහත්වීම් සිදුවීමට ඉඩ නොතබන බවට ඇමති නාමල් රාජපක්ෂ මහතා සහතික වේ. සෑම ක්‍රීඩාවකම නිලවරණ පැවැත්වීමේ ක්‍රමවේදය වෙනස් විය යුතුය. ඒ සඳහා ක්‍රීඩා පනත සංශෝධනය කිරීම දැනටමත් කමිටුවක් පත් කර ඇතැයි ක්‍රීඩා ඇමතිවරයා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතරණගේ හා චමින්ද විජේසිරි යන මහතුරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ක්‍රීඩාවේ කේන්ද්‍රස්ථානයේ බවට පත් කිරීමේ ඉලක්කය බවද ඔහු පැවසීය. පාස්කු ඉරිදා ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණිය නිමිත්තෙන් ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරු කළු පටියක් පැළඳ අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ. විපක්ෂයේ මන්ත්‍රීවරු කළු වර්ණයෙන් සැරසී සිටියහ. මහනුවර බහිරව කන්ද ප්‍රදේශයේ නිවසක් මතට පසුගියදා විදුලි කණුවක් කඩා වැටීමෙන් පසුව ඇති වූ ගැටුමට අදාළ දෙදෙනෙකු අද අත්අඩංගුවට ගත බව මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අල්හකෝන් මහතා කියයි. එම කණුව යලි සිටුවීමට එහිගේ විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රදේශවාසීන් පහර දී තිබිනි. පහර දුන් පුද්ගලයන් සැඟවී සිටි අතර අද ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබේ. සිද්ධියට සම්බන්ධ තවත් අයෙකු පොලිසියට භාර වූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය. ඔවුන් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ඊයේ පස්වරුව වනතුරුම බහිරව කන්ද කටුකැලේ ආදී ප්‍රදේශ රැසකට විදුලිය නොතිබිනි. පහර කැමරට ලක් වූ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයෝ දෙදෙනා තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. මීළඟට ප්‍රමුඛ පුවත. HDFC බැංකුවෙන් දැන් SMS එකෙන් ලීසින් එකක්. ඔව් අදම ඔබේ නම හා ප්‍රදේශය සඳහන් කර 0.70.02.998ට SMS එකක් එවන්න. රෙජිස්ටර්ඩ් අන්රෙජිස්ටර්ඩ් ඕනම වාහනයකට පහසුම ලීසින් HDFC. දැන් ඔබේ නිවසේ බැංකුවෙන්. කොන්දෙස් සහිතයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සෞදි අරාබියේ රැඳුම් කඳවුරවල සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් කඩිනමින් සිය රට ගෙන්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඇමති නිමල් සිරිපාල් ද සිල්වා මහතා කියයි. එම කාන්තාවන් පිළිබඳ කරුණු අනාවරණ කළේ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයයි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා රාජ්‍ය හා සෞදි අරාබිය රාජ්‍ය අතර සාකච්ඡාවකදී එම කාන්තාවන් නිදහස් කර ශ්‍රී ලංකාවට එවීමට සෞදි රාජ්‍යය එකඟ වී තිබේ. එම කාන්තාවන් සෞදි අරාබියේ රාජ්‍ය ගුවන් සේවය මගින් මෙරටට එවීමට නියමිතයි. කොරෝනා මර්ධන සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්වලට අනුකූලව කඩිනමින් එම කාන්තාවන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත් ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමටත් නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි නිමල් සිරිපාල් ද සිල්වා ඇමතිවරයා පවසයි. සෞදි අරාබියේ රැඳුම් කඳවුරවල සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 156 දෙනෙකු ඒ අනුව ඉදිරියේදී මෙරටට ගෙන්වා ගැනීමට නියමිතයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. නායාම හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ එක් මන්තීරුවක් ඉඹුල්පේ අලුත් නුවර ප්‍රදේශයේදී ස්ථාන දෙකකදී අවහිර වී මේ වන විට වසරකට අධික කාලයක් ගත වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. එම ස්ථාන පිළිසකර කිරීමට මේ දක්වා බලධාරීන්ගේ අවධානය යොමු වී නැත. ජීවිත හානි රැසක් සිදු කරමින් පස්සර ප්‍රදේශයේ පසුගියදා සිදු අනතුර වැනි විශාල අනතුරක් යලි සිදුවීමට පෙර මෙම ස්ථාන දෙක පිළිසකර කිරීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ඔහු අවධාරණය කරති. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය අවුරුදු මාසේ වාසිය අතර සුපිරිම වාසිය පීපල්ස් ලීසිං පොලි වාසි. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්නා සැමට 25% පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 0112 කොන්දේසි සහිතයි. පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරජින අද 95 වන ජන්මදිනය සමරයි. 1952 තම පියා වූ 6 වන ජෝර්ජ් රජුගේ ඇවෑමෙන් කිරුළු පළඳින විට ඇය 26 වන වීහි පසු වූවාය. 1952 ජූනි 2 වෙනිදා මෞලි මංගල්‍යය පැවැත්විනි. 19 වන සියවසේදී බ්‍රිතාන්‍යයේ කිරුළ හෙබූ වික්ටෝරියා රජුගෙන් පසුව වසර 60කට වඩා කිරුළ දරන ප්‍රථම බ්‍රිතාන්‍ය රාජකීයයා දෙවන එලිසබෙත් රජිනයි.
ඇගේ පදවි ප්‍රාප්ති වජ්‍ර ජයන්ති උත්සවය 2012දී පැවැත්විනි. පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 54ක රාජ්‍ය නායකයෝ ඒ සඳහා ඇරියුම් ලැබ සිටියහ. එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගී විය. ඉන්දියාවේ පැතිර යන කොරෝනා වෛරසයේ දෙවන රැල්ල හමුවේ වැඩිම බලපෑමක් ඉල්ලවී ඇති ප්‍රාන්ත අතර උත්තරකාන්ත ප්‍රාන්තයද වේ. ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන ප්‍රාන්තයද එයයි. එහි ජනගහනය කොටි 24කි. ඉන්දියාවේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේද එම ප්‍රාන්තයේනි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසුව මේ දක්වා උත්තරකාන්ත ප්‍රාන්තයෙන් ආසාදිතයන් 8,51,620 දෙනෙකු වාර්තා වී තිබේ. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 9,830කි. මේ වන විට එම ප්‍රාන්තයේ රැඳවුම් මධ්‍යස්ථානවල සියල්ල ආසාදිතයන්ගෙන් පිරී පවතී. රෝහල් පැමිණෙන ආසාදිතයන් ආපසු හරවා යවන බවත්, සුසාන භූමිවල දවසේ පැය 24 පුරා ආදාහන කටයුතු සිදු කරන බවත් වාර්තා වේ. අවුරුදු මාසේ වාසිය අතර සුපිරිම වාසිය People's Leasing පොලි වාසි. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්නා සැමට 25% පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 0112266300 කොන්දේසි සහිතයි. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ගින්කඟ ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය කියයි. ඒ අනුව ගඟ දෙපස කුඹුක් පැල සිටවීම දැනටමත් ආරම්භ කර තිබේ. ගඟෙහි ඉවුරු හා ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම එහි අරමුණයි. ගඟේ අනවසරෙන් වැලිගොඩ දැමීම මුළුමනින්ම තහනම් කර තිබේ. ගඟට අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නිරතුරු අවධානයෙන් පසුවන බව පොලිසිය කියයි. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මහනුවර පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වේ. කාසිය වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට පිටියට පිවිසියේය. දිවා භෝජනය සඳහා තරගය නතර කරන විට එම කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 106ක් රැස් කරගෙන සිටියේය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වන තුන්වන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය මෙයයි. මීට පෙර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හා එංගලන්ත කණ්ඩායම සමග ටෙස්ට් තරගාවලිය මෙරටදී පැවැත්විනි. බංග්ලාදේශ කණ්ඩායම සමග ටෙස්ට් තරගාවලිය පසුගිය ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබුණද දින 14ක නිරෝධායන නීතිය හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායම සංචාරයට එක් නොවිය. ඔබ්සර්වර් ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් පාසල් ක්‍රිකට් වර්ණ ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ රාත්‍රියේ පැවැත්විනි. එහිදී වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝත් පරණවිතානයි. දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව වූයේ රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ කවිෂා දිල්හාරේ ක්‍රීඩිකාවයි. ඇමති කිහිලි රඹුක්වැල්ල හා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරියන මහත්තුරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයෝහ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. දෙවෙනි පුරා නව සංචාරක ආකර්ෂණ ස්ථාන 6000කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. ඒවා සංචාරක කලාප ලෙස ඉදිරියේදී ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එම ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය ලබන මාසය ආරම්භයි. දැනට නුවරඑළිය, ඇල්ල, අරුගම්බේ, පාසිකුඩා, කල්පිටිය, යාල සහ බෙන්තොට සංචාරක කලාප 7ක් පවතී. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරමන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව.
ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ගාල්ල දිස්ත්‍රික්කයේ තේපැල සඳහා ඉහළ මිලක් ලැබෙන බව තේපැල තවන්කරුවෝ පවසති. සාමාන්‍ය තේපැලයක මිල රුපියල් 35-38 අතර පවතී. කප්පාදු පැලයක මිල රුපියල් 85-98 අතර පවතී. ලබන මාසයේ තේපැල මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි තවන්කරුවෝ විශ්වාසය පළ කරති. මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ තේපැල සඳහා ඉහළ ඉල්ලුමක් ගොඩනැගී පවතී. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව සබරගමුව බස්නාහිර මධ්‍යම ඌව උතුරු මැද සහ දකුණු පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කලුගුණින්දා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව බස්රායන හා දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට කඩිනබින් යුක්තිය ඉටු විය යුතු බව අගරදගුරු හිමිපාණෝ අවධාරණය කරති. අන්තවාදයට එරෙහිව එක්වන්නේ හසන් මෞලානා මෞලවිතුමා සමස්ත මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලයි. පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශන ජනාධිපති කොමිසමේ නිර්දේශ කඩිනමින් ක්‍රියාවට වරාය නගර ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළව අතරමැදි පාර්ශව සහ පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීමාද වරාය නගරයේ ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා නීතිය බව අධිකරණ ඇමතිවරයා අවධාරණය කරයි. ඇස්ට්‍රා සෙනිකා එන්නත් කරණයේ කිසිසේත් අත්හිටුවා නැතැයි සෞඛ්‍ය ඇමතිනිය කියයි. මින් ඉදිරියට කිසිදු ක්‍රීඩාවකට දේශපාලන මැදිහත්වීම් සිදුවීමට ඉඩ නොතබන බවට ක්‍රීඩා ඇමතිවරයාගෙන් ප්‍රතිඥා. සෞදි අරාබියේ රැඳුම් කඳවුරල සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් කඩිනමින් දිවේනට බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරජින අද 95 වන ජන්මදිනය සමරයි. ප්‍රවෘත්ති ප්‍රකාශය ඉන් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbcnews.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.